ෆීලික්ස් පෙරේරා අමාත්‍යතුමා. ගරු මුලාසුනාරුඩ මන්ත්‍රීතුමනි, අද මම හිතන්නේ ඉතාමත්ම වැදගත් විවාදයක් අවස්ථාවේදී අපේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉතාමත්ම කාලයක් 1960 දේශපාලනය පටන් ගත්තු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක වශයෙන් ක්‍රියා කරපු, ඒ වගේම 89 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක වෙච්ච බොහොම කෙටි කාලයක් මම ගන්නෙ. ඒ වගේම 89 දී ආපහු මැතිවරණයට මුහුණ දීලා භීෂණ සමයේදී ප්‍රශ්න ඇති වෙලා තමුන්නාසලා ඒ කාලේ ඔය සමයේදී කියපු කතන්දර කියපු හිටපු අමාත්‍යතුමාගේ ඒ පාලන කාලය තුල ලංකාවේ ඉන්න බැරි තත්ත්වයක් ඇති කරලා විදේශගත වෙලා ඉන්පස්සේ ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමියගෙන් සම්පූර්ණ සහයෝගය දීලා වැඩ කරලා 2001 දී නැවත වරක් ආසන සංවිධායක වෙලා 2004 මැතිවරණයේදී ඡන්ද 1700කින් පෙරදිලා කීප විටක් ලෙස්සලා ගිහිල්ලා පාර්ලිමේන්තුවේ පඩියට නගින්න යද්දි පය ලෙස්සලා ගිහිල්ලා හිටපු සරත් ගුණරත්න මැතිතුමා අද මන්ත්‍රීවරයෙක් වශයෙන් පත් වීම ගැන ප්‍රථමයෙන්ම මගේ සුභාශිංසනය මේ අවස්ථාවේදී පිරිනමනවා. ඒක අපිට ලොකු ශක්තියක්. ඒ වගේම අපි අගය කරන්න ඕන ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීතුමා ලොකු කාර්යභාරයක් කෙරුවා උද්දේශ සමිති වෙනුවෙන්. එතුමාට ගේ පුජ්‍යලික ප්‍රශ්නයක් නිසා එතුමා මේකෙන් ඉවත් වුණා. එතුමාගේ සේවයත් අපි විශේෂයෙන් අගය කරන්න ඕන ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කරපු නිසා. කෙසේ වෙතත් අද විවාද කෙරුවේ මේ සෙස් බද්ද ගැන. සෙස් බද්දයි පනවන්නේ. එකෙන් ඇති වෙන ප්‍රතිඵල කුමක්ද? කුමක් නිසා පනවනවද? මොකක්ද ඒකේ පරමාර්ථය? කාවද අපි ආරක්ෂා කරන්නට යන්නේ? එසේ නොවීම නිසා පසු කාලේ ඈත කාලේ ඇතිවෙච්ච ආර්ථිකයට ඇතිවෙච්ච බලපෑම කුමක්ද කියන එකයි අද සාකච්ඡා කරන්න ඕනේ. නමුත් මේ විවාදයේ පුරාම අපි දැක්කේ කිනකාට මඩ ගැහිම්, කතන්දර කීම්, සමාලෝචනය කිරීම, මරණ පරීක්ෂණ තිබීම, ඔයගේ කතන්දර ටිකක් තමයි ආවේ. කෙසේ වෙතත් ගරු මුලාසුනාරුඩ මන්ත්‍රීතුමනි, මම විශේෂයෙන්ම අපේ බෝගුල්ලාගම මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. අද එතුමා ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ රටේ ආර්ථිකය ඉස්සරහට ගෙනියන්න මේ වෙන විටත් අර ඍජු ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට්, ෆොරින් ඉන්වෙස්ට්මන්ට්, එහෙම නැත්නම් ඍජු විදේශ ආයෝජන අපිට රටට අවශ්‍ය වෙලා තියෙන වෙලාවේ මේ වෙන විට විදේශ ආයෝජන ගෙනන අයගේ විශ්වාසය තදබල ලෙස දිනාගෙන තියෙනවා කියන එක ප්‍රකාශ කරනවා. මම එහෙම කියන්නේ ඇයි? මොකද අපි කැබිනට් සබ් කමිටියේ ඉන්නවා. මම හිතන්නේ ඒ කැබිනට් සබ් කමිටියේ ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරද්දී අඩුතරමේ අලුතෙන් විදේශ ආයෝජකයෝ මෙහි ආයෝජනය කරන්නට 40ක් 50ක්වත් මාසිකව ඉදිරිපත් වෙලා ඉන්න අවස්ථාව. නිසා ආර්ථිකයේ පස්සට ගියා. විශ්වාසයේ පළුදේලා තියෙනවා කියන කතාව අපි විශ්වාස කරන්නේ නැහැ. අපි දැක්කා පසුගිය කාලේ ආර්ථික වැඩපිළිවෙල බලද්දී යුද්ධෙ මැද්දේ යුද්ධය තිබෙන කාලෙත් අපේ රට විශ්වාස කරලා විදේශ ආයෝජකයෝ මේ රටට ඇවිල්ලා තියෙනවා. චන්ද්‍රිකා ජනාධිපතිතුමියගේ කාලේ ඒක සිද්ධ වුණා. මේ රටේ විතරක් නෙමේ ආර්ථික මේ යුද්ධ අසහන තියෙන රටවල් කීපයක යුද්ධ අසහන තියෙනවා. නමුත් ආර්ථිකය දුවනවා. ආර්ථිකය දුවන්න ඕන අවශ්‍ය තීන්දුව සහ වැඩපිළිවෙල අපි ඒ පැත්තට අරගෙන තියෙන අවස්ථාවක තමයි අද මේ පනත ගියේ. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ සමහර භාණ්ඩවලට 1900 ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පන්තියේ 14 වෙනි වගන්තියේ 2005 නොවැම්බර් 8 වෙනි දින උසස් තාක්ෂණ සහ ජාතික ව්‍යවසායක සංවර්ධන අමාත්‍ය රෝහිත බෝගල්ලාගේ මැතිතුමා විශේෂ ගැසට් එකක් පනවලා අද මේ පනත ගේන්නේ. අපි දන්නවා ලංකාවේ පවුල් වලින් 20%ක් තාමත් දුප්පත්කමේ රේඛාවෙන් පල්ලහැට ඉන්නේ නැහැ. සමෘද්ධිය අපි ඇයට දෙනවා. විරකියාවේ ප්‍රතිශතය මේ වන විට 8%ක් විතර වෙලා තියෙනවා. 71 ඊට වැඩි. ඔව්.
ඉතාම ඉහළින් පිළිගත්ත මහින්ද චින්තන ප්‍රතිපත්තිය අපි පැහැදිලි ලෙසම කියලා තියෙනවා අපේ ආර්ථික වර්ධන වේගය 9% දක්වා අපි ගෙනියනවා කියන. මේක තමයි අපි එක බලාපොරොත්තුවක්. ඒක දර්ශනයක් ඒක. ඒ දර්ශනය ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය කාලානුරූපී තීන්දුව ගන්න ඕන. දැන් අපි දන්නවා අපේ කෝටි 2ක් විතර ඉඳ ජනගහනයෙන් කෘෂි ක්ෂේත්‍රයේ 28%ක්ද කර්මාන්තයේ 50%ක් GDP එකට අපි උදව් වෙනවා ආර්ථික දායකත්වය ලබා දෙනවා දල දේශීය නිෂ්පාදනයට. මේ තත්ත්වය තමයි තියෙන්නේ. නමුත් සමහර දේවල් තියෙනවා අපි විසින් අපිටම හදාගන්න පුළුවන් දේවල්. අපිට හදාගන්න පුළුවන් දේවල් තාමත් අපි ආනයනය කරනවා. මම බලපුවම Apple අපි Apple 2004 දී 614 කෝටි 85 ලක්ෂ 7172ක ආනයනය කරලා තියෙනවා. පොඩි ගාණක් නෙමෙයි. 2005 දී පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. නමුත් 2006 දී මේ සුළු කාලය තුල ඒක අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ප්‍රතිශතය අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා මේ අපේ මේ අලුත් ක්‍රමවේද නැත්තම් සෙස්බද්ධ පනවීම තුලින්. කමාලඟ ඇති මම කියන්නම් පොඩ්ඩක් කියන්නම්. ඊළඟට මැන්ඩරින් 549 ලක්ෂ 45919 ආනයනය කරලා තියෙනවා. පොඩි ගාණක්ද මේ? බලන්න පොඩි ගාණක්ද කියලා. ඔරෙන්ජ් 158 ලක්ෂ 1 කෝටි 58 ලක්ෂ 19 ලක්ෂ 7957ක ආනයනය කරලා තියෙනවා. මේවා ආනයනය කරන්න අවශ්‍යද? අද අපිට පේනවා අද පත්‍රයේ තියෙනවා වට්ටක්ක විකුණ ගන්න බැරුව රුපියල් 2කට විකුණ ගන්න බැරි තත්ත්වයක් තියෙනවා කියලා. මේකෙන් බේස් එක හදා ගන්න බැරිද? මේකෙන් ඩ්‍රින්ක් එකක් හදා ගන්න බැරිද? මේකෙන් පල්ප් එක හදා ගන්න බැරිද? අපේ දොඩම් විෂ හොඳ නැද්ද? අපේ දෙහි විෂ හොඳ නැද්ද? අපි තවත් දිරිදීමනා කරමින් මේ විදේශ රටවල් වල වැවෙන මේ පළතුරු ටික මෙහාට ගෙන්නනවද? එහෙම නැත්නම් තහංචියක් පනවමින් යම්කිසි සීමාවක් පනවමින් කෘෂි ක්ෂේත්‍රයේ වර්ධනයක් දක්වා මෙහෙවනවාද කියන එක තමයි අද අපි ක්‍රියා කරන්න වෙලා තියෙන්නේ. කන්න පුළුවන්ද? කාබයිඩ් ගහලා. දුලියංග ගෙඩියක් කන්න පුළුවන්ද? කාබයිඩ් ගහලා. අනේ ඒක නවත්තන්න වැඩ පිළිවෙලක් හේදෙවොත් ඔක්කොටම වැඩි වෙනවා. බොහොම ස්තුතියි මතුමා. ඒකට තමයි අපි මූලික වශයෙන් මගේ කතාවේදී කිව්වේ මේකේ ප්‍රී හාවර්ස්ට් and පෝස්ට් හාවර්ස්ට් ටෙක්නික් ඩෙවලොප්මන්ට් එකක් ආවා. අස්වැන්නේ අනුදුව සහ අස්වැන්නට පෙර ආතුව. මේ සියල්ලම ක්‍රමවේදයකට ගොඩනගා ගන්න ඕනේ. ඒ සඳහා තමයි අපිට ඒ අලුත් දැක්මක් මේ අපේ ඇමතුමා කතා කරන විදිහට අපි එලි දක්වන්න ඕනේ. මේක එක වැඩ පිළිවෙලක්. ඔබතුමා කියන එක ඇත්තක් තියෙනවා. මේ වෙන විට අපේ පසු පෝස්ටාවස් ඒ කියන්නේ පසු අස්වැන්නේ 40ක් විතර මාළු වලින් විතරක් නාස්ති වෙනවා. එළවලු වලින් 40ක් නාස්ති වෙනවා. වී වලින් 6ක් නාස්ති වෙනවා මෙතන. නමුත් ඒක දෙවෙනි කාරණයක්. ඒක අපි රට අභ්‍යන්තරය තුල අපිට ඒක හදා ගන්න පුළුවන්. ඒක බාධාවක් නෑ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එහෙම නෙමෙයි. ප්‍රමිතියකට මේව හදන්න නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ප්‍රමිතියයි ගන්න ඕනේ. අපි සෙස්බද්ධ පනවමින් විදේශ පළතුරු ආනයනය දුර්වල කරමින් ඒවලට යම්කිසි සීමාවල් පනවමින් ක්‍රියා කරන අතර ප්‍රමිතීන් අනුව අපේ පළතුරු නිෂ්පාදනයත් ඒ වගේම අනිත් නිෂ්පාදනත් දියුණු කරන්න අපි කටයුතු කරන්න ඕනේ. මසුන් මාළු බලන්න මගේ අමාත්‍යාංශ 40ක් නාස්ති වෙනවා. නමුත් ඒකට අපි දැන් ක්‍රමවේද හදාගෙන යනවා. මේ ආර්ථිකය බිමට බැහැලාද මේ ආණ්ඩුව යටතේ? මහින්ද චින්තනය යටතේ ආර්ථික බිමට බැහැලාද නැහැ. ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ ගියන් පස්සේ ඇතිවෙච්ච ඒ ප්‍රශ්නේ අපි කාටත් අද බලපාලා තියෙනවා. එහෙම බලපාන අවස්ථාවක අභ්‍යන්තර තීන්දුව අරගෙන දේශීය ආර්ථිකය නංවාලීමේ වැඩ පිළිවෙල සාක්ෂාත් කෙරුවොත් විතරයි අපිට ජාතියක් වශයෙන් නැගී හිටින්න පුළුවන් වෙන්නේ. ඔබතුමා කියන විදිහට අපේ පළතුරු වල කාබයිඩ් ගහලා තියෙන බව ඇත්තයි. ඒක යම්කිසි ඒක සත්‍යතාවයක් තියෙනවා. නමුත් මොකද්ද උත්තරේ? එහෙන් එවන ඇපල් වලට මුද්‍රම් පළං වලට මුකුත් නොගහයි කියලා. අපි දන්නවත් දැනටත් ඇපල් ගෙඩියක් ඔය අවුවේ
දවස් 7ක් තියාගෙන හිටියත් මුකුත් වෙන්නේ නැහැ. මොකද ඒකට ස්ප්‍රේ එකක් ගහනවා. ඒකට ස්ප්‍රේ එකක් ගහනවා. ඉතින් මේ විදේශ රටවල් වලින් එන ඒවා ඉතාමත්ම සුරක්ෂිත ප්‍රමිතීන් අනුව තියෙනවයි කියලා නිගමනයක් කරන්න උපකල්පනයක් කරන්න අපිට බෑ. නිසා ඒ ගැනත් අපි කල්පනා කරන්න ඕනයි කියන එක ප්‍රකාශ කරන්න ඕන. අනිත් පැත්තෙන් බලන්න අද යා ලංකාවේ අපේ කටුනායක යා ලංකා කේටරිං ආයතනය කෝටි කීයක බඩු ගේනවද පළතුරු ගේනවද කොහෙන්ද ගේන්නේ තායිලන්තයෙන් ගේන්නේ අන්නාසි ගෙඩිය පවා තායිලන්තයෙන් ගේන්නේ ඇපල් ගෙඩිය පවා තායිලන්තයෙන් ගේන්නේ පැපොල් එහෙම නැත්නම් ගස් ලැබු පවා තායිලන්තයෙන් ගේනවා නමුත් පැපොල් අපේ පැපොලුයි ඒ පැපොලුයි අතර ප්‍රමිතීන් වල වෙනසක් තියෙනවා අර එයාපෝට් එකේ යා ෆ්ලයිට් එකේ යද්දි පුංචි තැටියක් දෙන්නේ පුංචි ප්ලේට් එකක් තියන්නේ ලොකු ප්ලේට් තියලා මේ ලොකු ටේබල් එකක් කරන්න ඒකට අවශ්‍ය ප්‍රමාණය ප්‍රමිතින් අනුව හදන පළතුරු තියෙනවා නම් ඕන තරම් ගන්න ඒගොල්ලෝ ලෑස්ති කියන එක එයා ප්‍රකාශ කරලා තියෙනවා. අන්න ඒ තැනට යන්නයි අපේ උත්සාහය දරන්නේ ඔබතුමාගේ. දැන් අපි මොනවා නැතුණත් අපි මෙදාපාර අපේ දීවර අමාත්‍යාංශය ගැන කතා කරුවා. අපි මේ වන විට ටොන් 750ක ලොකු අස්වැන්නක් අපි ලබාගෙන තියෙනවා. පොඩි ගාණක් නෙමෙයි. ටොන් 750කට අවුරුදු 15ක් 20ක් තිබිච්ච දීවර අමාත්‍යාංශ දීවර සංස්ථාව අද ලාභ ලබන තත්ත්වයට පරිවර්තනය කරලා තියෙනවා මේ මාස තුනට. ලාභ ලබන මිලියන 45ක් මේ තත්ත්වයට පත් කරලා තියෙනවා. ඔබතුමා හොඳ ගොවියෙක් අපි දන්නවා ඔබතුමා කෘෂි ක්ෂේත්‍රයට බොහොම හිතවත් කෙනෙක්. ඔබතුමාට කොච්චර සල්ලි තිබුණත් ඔබතුමා අඩුතරමේ මේ සම්ප්‍රදායට හරි කෘෂිකර්ම යෙදෙනවා ගිහිල්ලා අහන්න. අන්න යා ලංකා කේටරින් තියෙනවා ගිහිල්ලා අහන්න. අපිට මේ ප්‍රමාණය අපි දෙන්න ලෑස්ති. ඒගොල්ලෝ බාර ගන්න ලෑස්ති. අපි ප්‍රමාණය දෙන්න ප්‍රමිතියට ප්‍රමාණය දෙන්න තමයි හැකියාව නැත්තේ. වැරද්ද අපේ. වැරද්ද අපේ. ඔව්. කරලා තියෙනවා පිට රටවල මේ අපිට තිබෙන භාණ්ඩ විකිණීම සඳහා වූ ප්‍රචාරක වැඩපිළිවෙල හොඳට තියෙනවා. ඒක දුර්වල වෙලා තියෙනවා. ඒ නිසා අපිට බැරි වෙලා තියෙන අපේ නිෂ්පාදන වල මොනතරම් හොඳ ගුණයක් තිබුණත් ඒක පිට රටට අලෙවි කරන්න අපිට බැරි වෙලා තියෙන එක කරුණක්. අනිත් කරුණ හැටියට ගත්තට පස්සේ අපේ නිෂ්පාදන සඳහා යන නිෂ්පාදන පිරිවැයවල ඉහළ යාමක් තියෙනවා. ඒ නිෂ්පාදන පිරිවැයවල ඉහළ යාම නිසා අපිට ලෝක වෙළඳ පොලේ එන සමහර භාණ්ඩ එක තරම් කරන්න බෑ. ඒ නිසා එකක් අපි ඵලදායීතාවය වැඩි කරන්න ඕන. අනිත් එකේ අපේ සැලැස්මක් තියෙන්න ඕන. නිෂ්පාදන පිරිවැය අඩු කරන්න. එහෙම නැතුව අන්නාසි රසට තිබ්බටම අපිට වෙළඳ පොලට බැලු බැලමට අපිට හිතෙනවා. අපි එහෙ ගිහිල්ලා කන අන්නාසි කෑල්ලකු මෙහෙකු කෑවට පස්සේ අපිට දෙන අපේව ෂෝක් කියලා. හැබැයි ෂෝක් කිව්වට දෙන්න බෑ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. පිරිවැය වැඩි කියලා ඔබතුමා කියන්නේ. ආක්‍රමණය කරනකොට අපේ සප්ලයි චේන් එක හරි විදියට හැඩ ගැහිලා තියෙනවා. මේක දෙකම එකට යන්න ඕන. අපි කොච්චර ගිහලා ඕඩර් එකක් ගත්තත් ඒ ඕඩර් එක පිරිමහන්න බැරි නම් අපේ පිරිවැය වැඩි වීමේ ප්‍රශ්නයක් තියෙනවා. අපේ තාක්ෂණය අඩු වීමේ ප්‍රශ්නයක් තියෙනවා. මේ දෙකම එක්කව කරලා අපිට හරි ප්‍රමිතියක් හදා ගන්නටත් ඕන. මෙන්න මේ තුනම අවශ්‍යයි. හොඳ වෙළඳපළක් තුල රැඳී සිටින්න. ඒ ගමන තමයි අපි මේ නිර්මාණය කරගෙන යන්නේ. ඔව්. ඔබතුමා කෘෂිකර්ම ඇමති වශයෙන් ඔය කියපු කතාවේ යම් තාක් දුරට ඇත්තක් තියෙනවා. නමුත් ඉන්ද ඕඩර් ප්ලීස්. ප්‍රශ්න තියෙන්නේ මේකයි. ගරු ඇමතුමා අපි දැන් දිවා ආහාරය සඳහා සභාව පස්වරු 1 දක්වා අත්හිටවනවා. ඔබතුමායි කතාව ඊට පස්සේ කරන්න පුළුවන්. හොඳයි බොහොම ස්තුතියි. ගරු ඇමතුමා ඔබේ කතාව. ගරු රජ්‍ය කතානායකතුමනි මම කියාගෙන ගියේ සෙස් බද්ද නිසා වෙච්ච හානිය මේ රටට විශේෂයෙන්ම ආනයනික භාණ්ඩ හේතුවෙන් ගොවින් විසින් නිපදවනු ලබන කෘෂි නිෂ්පාදන නිසා දේශීය කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන වලට ඇති ඉල්ලුම හොඳටම අඩු වෙනවා. මිනිසා නිෂ්පාදන වලින් ඉවත් වීමේ අවදානමකුත් තියෙනවා. සෙස් බද්ද නිසා එක පැත්තකින් හරියට බැලුවොත් ඉන්ෂුරන්ස් එකක් වගේ. සෙස් බද්දෙන් පුළුවන් සුරක්ෂිත කරන්න. නිෂ්පාදනය සුරක්ෂිත කරන්න පුළුවන්. ඒ වගේම දිරි ගන්නන්නත් පුළුවන්. දැන් අපිට දැනගන්න තිබෙන විදියට
අපනයනකරුවන් 7000ක් පමණ මේ ලංකාවේ ඉන්නවා. මේ ප්‍රමාණය වැඩි කරන්න ඕන. උදාහරණයක් වශයෙන් බලන්න මගේ අමාත්‍යාංශය දිහා බලද්දි මට පෙනී ගියා අපේ රට වටේටම මුහුද තියෙනවා. ලංකාව වගේ 10 ගුණයක් ලොකු මුහුදක් අපිට අයිති වෙලා තියෙනවා. කිලෝමීටර් 200ක ආර්ථික අනන්‍ය කලාපයක් අපිට හිමි වෙනවා. නමුත් අපි මත්ස්‍ය සම්පත සහ මත්ස්‍ය නිෂ්පාදන අපේ අපනයනේ ඩොලර් මිලියන 75කට විතර දැන් සීමා වෙලා තියෙනවා සුනාමියෙන් පස්සේ. මේක තමයි අපේ ගාන. නමුත් අල්ලපු රට බලන්න අපි මිලියන 75ක් විතර එක්ස්පෝර්ට් කරද්දී අනිත් පැත්තෙන් ඉන්දියාව බිලියන 2ක් ගන්නවා. පොඩි ගාණක් නෙමෙයි. වියට්නාමයේ බිලියන 3.5ක් විතර. අපේ මුළු බිලියන 3.5ක් විතර ඒගොල්ලෝ මත්ස්‍ය නිෂ්පාදන අනයනෙන් ලබා ගන්නවා. චීනයේ බිලියන 5ක්. චීනය ලොකු රටක් නිසා අපිට ඒක ආදේශ කරගන්න බෑ උදාහරණ සපයන්න. කෙසේ වෙතත් මේ මුහුදේ අපි බලාපොරොත්තු වෙනවා. අපිට 1 බිලියනයක්වත් අඩු තරමේ ලබා ගන්න මත්ස්‍ය නිෂ්පාදනය එක්ස්පෝර්ට් කරලා. ඒක එක පරමාර්ථයක්. එම නිසා අපි විශේෂයෙන්ම ආනයනකරුවන් දිරි ගන්නන්න ඕන. දැන් අපිට සුනාමියෙන් පස්සේ අපිට ලැබිලා තියෙනවා කෝටා එකක් ටූනා කෝටා කියලා කියන්නේ. මාළු ටූනා මත්ස්‍ය සම්පත විදේශගත කිරීමට අපිට ලබා දීලා තියෙනවා කෝටා එකක්. මේ කෝටා එකෙන් අවුරුද්දක් ඉවරලා තියෙනවා. ඒකේ උපරිම පල නෙලා ගන්න ඕන. දැන් වර්ෂයකට වර්ෂ 2-3කට ඉස්සෙල්ලා අපේ සම්පූර්ණ නිර්යාත අපි අපේ එක්ස්පෝර්ට් සේරම බිලියන 5ක් විතර තමයි මේ රටේ තිබුණේ. ඒකෙන් බිලියන 2.5කට 50කට 60කට ආසන්න සංඛ්‍යාවකට ලැබෙන්නේ ඇඟලුම් කර්මාන්තයෙන්. ඇඟලුම් කර්මාන්තයෙන් අපිට විදේශින් මේ ලැබුණට ආපහු 64ක් අප අනිත් පැත්තට යනවා. නූල රෙද්ද ඒ වගේම බහඬ අනයන කිරීම තුල ඒකෙන් අපිට අහිමි වෙනවා. ඔක්කොම සොච්චමක් අපිට ඉතුරු වෙනවා. ඉතින් මේ සෙස් බද්ද අපිට අවශ්‍ය වෙලා තියෙනවා. සෙස් බද්දෙන් හැබැයි එකක් කරන්න ඕන. සෙස් බද්ද ගත්තර කමක් නැහැ. අපනයනකරුවන්ගේ දියුණුව වෙනුවෙන් යම්කිසි ප්‍රතිශතයක් ඒකෙන් පාවිච්චි කරන්න ඕන. නිවැරදිව අපනයනකරුවන් හඳුනගන්න. රටක් තවත් රටකින් දේශීය මේ උපයාගත්තොත් තමයි මේ රටේ ශක්තිය අපිට ආර්ථික ශක්තිය ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඔක සාමාන්‍ය ඕනම රටක ඕනම බාලාංශක ළමයෙකුට හැවුවත් කියයි කොහොමද රටක් දියුණු කරන්න කියලා. දැන් අපේ රටේ වටේ මුහුද තිබුණාට සැමන් විතරක් ගෙන්නනවා. 100 මිලියන 50ක විතර. ඇමරිකන් ඩොලර් මිලියන 50ක විතර භාගයක්. අපේ එක්ස්පෝර්ට් කරන ප්‍රමාණයෙන් 50ක් නැවත වරක් සැමනි කරෝලයි අපි ගෙන්නවා. බලන්න. ඉතින් අපි අඩුතර මේක නතර කරගත්තොත්. ඒක නතර කරන්න මේ සැමන් ෆැක්ටරියක් දාන්න ඕනේ. ඒක අපි දානවා දැන්. ආරම්භ කරන්න යන. එහෙම දාද්දී අඩු මිලට සැමන් ගෙනාවොත් අන්න විදේශීයනේ ආපහු පිට රටට යයි. ඒ හැම දෙයක් මේ විදිහට තමයි සිද්ධ වෙන්නේ. අපේ වෙළඳ රටාව බලද්දී බොහෝ දේවල් අපි දන්නේ නැති විදිහට වෙළඳාම හසුරුවලා යනවා. හසුරුව ගන්නවා. කිරිපිටි බලන්න කිරිපිටි එක්ස්පයරි ඩේට්ස් ලඟ වෙච්චම 30කින් 40කින් මිල අඩු කරනවා. අඩු කරන ඒවා සම්පූර්ණ තොග වශයෙන් ගෙනලා මෙහෙ පැක් කරලා එදා ඉඳලා පටන් මිල නිෂ්පාදිත දිනේ එදා ඉඳලා තමයි සඳහන් කරන්නේ. එදා ඉඳලා තමයි එක්ස්පයරි ඩේට් එක ගණන් ගන්න. ඉතින් අපි දේශීය වශයෙන් මේවා කරද්දී එහෙම වෙන්නේ නැහැ. දේශීය නිෂ්පාදනය දිනු කරන්න ඕන. ඒවලට ඉලක්ක තියෙන්න ඕන, ප්‍රතිශත තියෙන්න ඕන. සායක පසු විපරම් කරන්න ඕන, බලන්න ඕන. බලලා ඉලක්කේ කරා හඹා යන්න ඕන. එම නිසා ආවරණයක් ඕන අපේ නිෂ්පාදිත භාණ්ඩ වලට විදේශ රටවල් වලින් එන බලපෑම අඩු කරන්න. අල බලද්දී අපි අල බැලුවොත් එහෙම අපි උදාහරණයක් වශයෙන් රුපියල් 60යි 65යි දැන් කිලෝ එකක් මේ දවස්වල විකිනේ. නමුත් නිව්සීලන්තයෙන් ඊට වඩා අඩුවෙන් ගේන්න පුළුවන්. නිව්සීලන්තේ බොහොම සුළු ජනගහනයක් ඉන්නේ. නිෂ්පාදන ධාරිතාව වැඩි. දේශගුණීය තත්ත්වය වෙනස්. එකට 200ක් 300ක් විතර ආදායම ගන්නවා. හැබැයි ඒගොල්ලෝ පරීක්ෂණ කරනවා. පස පිළිබඳ පරීක්ෂණය කරලා තමයි නිෂ්පාදනය පටන් ගන්න.
ඉතින් අපේ කෘෂි නිෂ්පාදන දියුණු කරලා ආනයන තත්ත්වයට ඇති කරන්න ඕන නම් වැවීමට පෙර පස පිළිබඳ පරීක්ෂණයක් කරලා ඒ පස බැලි පිළිබඳ පෝර කොහොමද තියෙන්නේ පසේ තත්ත්වය කොහොමද සුසු වගාව කුමක්ද ඔය සියලු දේ අත්දැක බලලා තමයි ලැබ් එකකින් කිව්වන් පස්සේ තමයි වැවිල්ල පටන් ගන්න ඕනේ. ඊශ්‍රායලය ඔක කරගෙන ගිහිල්ලා අද ලෝකෙම සමහර පාරිභෝගික භාණ්ඩවල ලොකුම මාකට් ෂෙයාර් එක නැත්තම් වෙළඳ ප්‍රතිශතය ඒගොල්ලෝ හිමි කරගෙන තියෙනවා. ඒකයි අපි කියන්නේ අපේ නිෂ්පාදන වලට දිරිදීමක් වශයෙන් මහා පරිමාණයෙන් වෙනම තාක්ෂණික වශයෙන් විශාල නිෂ්පාදනයක් කරලා හුඟක් මිල අඩු කරලා දෙන්න පුළුවන්කම තිබුණත් අපි යම් තාක් දුරට අපේ දේශීය කෘෂිකර්මාන්ත දේශීය අපරණයකරුවත් රැක ගැනීම පිණිස කුඩයක් ඉහළන්ට වෙනවා. තෙමෙන්නේ නැති වෙන්න. නැත්නම් ආවරණයක් දෙන්න ඕන, රක්ෂණයක් කරන්න ඕන. ඒ කරන්න නම් මේ සෙස් එක හුඟක් හොඳයි කියලා අපි කියනවා. දැන් බලන්න මේ සෙස් එක දැමීමෙන් ඇති වෙච්ච ප්‍රතිඵල 2004 මාසයකට විතර දොඩම් ගේන්න මිලියන 16.5ක් විතර වෙලා තියෙනවා. නමුත් 2005 වෙද්දී 16.5 2005 වෙද්දී 11.3ට අඩු කර ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ සෙස් බද්ද නිසා. ඊළඟට 2006 දී මිලියන 9.6ක් දක්වා අඩු කර ගන්න පුළුවන් වෙලා තියෙනවා. 2004ට වඩා 2005 දී ප්‍රතිශතයක් වශයෙන් බලද්දී අඩුවීම 68ක් 2005 දී බලද්දී 6 දී බලද්දී 84ක් දක්වා ඒක අඩු කර ගන්න පුළුවන්. Appleුත් එහෙම. Apple 2004 දී මාසික වියදම මිලියන 51.2ක් කරනවා Apple ආනයනය කිරීමට. ඊළඟට 2005 වෙද්දී 45.5ට බස්ස ගන්න පුළුවන්. එතකොට ඒකේ අඩුවීමේ ප්‍රතිශතය 88ක්. 2005 45.5 2004 51 45ට බෑලා ඊට පස්සේ 2006 වෙද්දී 37ට මිලියන 37ට බහැලා තියෙනවා Apple ගෙන්වීම. අඩුවීම ප්‍රතිශතය හදුවේ නැහැ. නමුත් මේ වගේ විදියට අඩු කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේක ප්‍රායෝගික උපකරණයක් විදිහට තමයි අපි දකින්නේ. මෙවලමක් විදිහට අපි දකිනවා. ඉතාමත්ම ප්‍රායෝගිකයි මේ වගේ බදු පැනවීමට අපේ නිෂ්පාදකයා ආරක්ෂා කරන්න. ඉතින් අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕන අර කොච්චර වෙලා තියෙනවද? තව විනාඩි 4ක් 5ක් පමණ තියෙනවා. ඉතින් අපේ ඇඟලුම් කර්මාන්තෙත් අපිට විශාල අනතුරක් තියෙන ඉදිරියට. මොකද චීනයේ මහා පරිමාණයෙන් ඇඟලුම් ශේෂ්ත්‍රයේ අද නියැලලා තියෙනවා. ඔබතුමාට දැක ගන්න පුළුවන් වෙයි චීනයට ගියොත් හොඳ සූට් එකක් ලංකාවේ සල්ලි වලින් රුපියල් 2500කට ලබා ගන්න පුළුවන්. අපේ මහන්ඩවත් ඒ ගන්නට බෑ. ඊළඟට ඇඟලුම් කර්මාන්තෙන් ලොකු තර්ජනයක් වෙලා තියෙනවා ඒ පැත්තේ. අපේ කෘෂි නිෂ්පාදන අපිට මීට වඩා ප්‍රසාරණය කරගන්න බැරි තත්ත්වයක් මේ රටේ අද තියෙනවා. ඇයි අපේ ඉඩම් වල තියෙන සීමිත ප්‍රමාණයත් සහ දේශගුණික තත්ත්වයන් අනුව තේ ජයල වැවෙන්නේ නැහැ, ගම්පහ වැවෙන්නේ නැහැ, ප්‍රසාරණය කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා. එමනම් අස්වැන්න වැඩි කර ගැනීමේ ක්‍රමවේදයක් අපි හදා ගන්න ඕන. අස්වැන්න වැඩි කිරීමේ ක්‍රමවේද හදනකම් අඩුතරම නිෂ්පාදනයේ තාවකාලිකවත් ආරක්ෂා කිරීමට සෙස් එකක් අවශ්‍ය වෙනවා. රටක් වශයෙන් බලද්දී අපි මේක හොඳ ක්‍රියාදාමයක් විදිහටයි මම දකින්නේ. එම නිසා ගරු යෝජ්‍ය කතානායකතුමනි මම කියන්න ඕන අපි අපේ රටේ මහින්ද චින්තනය අනුව දේශීය නිෂ්පාදනයේ නගා සිටීමට නම් ආනයනයේ අපිට මෙහි වගා කරන්න පුළුවන් නිෂ්පාදනය කරන්න පුළුවන් ආනයනයේ මිල පොඩ්ඩක් අඩු වුණත් අපි පොඩි තහංචියක් දාගන්න උනත් තැනකට එනකම් අපේ රටේවත් අපේ නිෂ්පාදන වලට වෙළඳ පොලක් නැත්තම් ඒ වෙළඳ පොළ අපිට සුරක්ෂිත කරලා දෙන්න බැරි නම් ඒ වෙළඳ පොළ මෙහෙ නැත්තම්
කෙලින්ම විදේශගත කරන නිෂ්පාදනය යම්කිසි නිෂ්පාදනයක් පටන් ගන්නීමේ ප්‍රවණතාවය අඩුයි. මං හිතන්නේ ඒක සාර්ථක වෙයි කියලා. ඉස්සෙල්ලාම දේශීය වෙළඳපොළ සකස් කරනවා. දැන් ඉන්දියාව බලද්දී ඉන්දියාව ඉස්සර කාර් ගෙනන්න දුන්නේ නැහැ. එම්බැසඩර් කාර් එක තමයි තිබුණේ. කාලයක් තිස්සේ තිබිලා වෙළඳපොළ හොඳට සකස් කරගත්තන් පස්සේ ටික ලිහිල් කරලා දාලා තියෙනවා. දැන් ලිහිල් කරලා තියෙනවා. චීනෙත් එහෙමයි, රුසියාවෙත් එහෙමයි. ඕනම රටක් දිනු කරන්න ඕන නම් මුලදී තමුන්ගේ නිෂ්පාදන වලට රට තුල තමුන්ගේ නිෂ්පාදන වලට රට තුල වෙළඳපොළ සකස් කිරීම රජයක යුතුකමක් වශයෙන් අපි දකිනවා. මේ යුතුකම ඉෂ්ට කරන්නට අද අමාරුයි. මොකද ලෝකාර්ථික වෙළඳ රටාව අනුව අපි සෙස් එකක් පානවන්න නැතුව බද්දක් කෙරුවොත් එහෙම අන්ඩර් ඉන්වොයිස් කරලා නැත්නම් අඩු මුදලක් පෙන්නලා ඒක අනිත් පාරේ වෙන පැත්තකින් අරලා අර ක්‍රියාවලිය අපේ ලැබෙන ප්‍රතිඵල ගැන අපි දරන උපකල්පන වැරදි විදිහට උපකල්පන වරද්දන්න සූක්ෂම ක්‍රමවේද වෙළඳ රටාවේ තියෙනවා. සූක්ෂම ක්‍රමවේද තියෙනවා. එම නිසා ඒ සූක්ෂම ක්‍රමවේද වලින් මිදෙන්න නම් මේ වගේ 120ක බද්දක් පැනීම සුසුයි කියලායි පුජ්‍යලිකව අපි කල්පනා කරා. නිසා මම රෝහිත බෝගල්ලාගම අමාත්‍යතුමාට සුබ පතනවා. එතුමා ඒ කාලේ BOA එකේ සභාපති වශයෙන් හිටිය එක්සත් ජාතික පක්ෂ කාලේ. ඒ කාලේ හොඳට වැඩ ගත්ත එක්සත් ජාතික පක්ෂය. බෝගල්ලා එතුමායි හොඳට වැඩ ගත්තා. පස්සේ නරක වුණා. මේ පැත්තට ආපුවම නරක වෙනවා. ඒක තමයි අලුත්ම න්‍යාය එක්සත් ජාතික පක්ෂය. අර අපේ ජයවික්‍රම පෙරේරා ජයක්‍රම පෙරේරා හිටපු අමාත්‍යතුමා ප්‍රකාශ කෙරුවා. මොකද ඉතිමාට පොඩි ඉර්ෂ්‍යාවක් තියෙනවා. ඉතින් කොහොමත් ගමේනේ. ඉර්ෂ්‍යාව තුල ලොකු සිහින වැවෙනවා, මනසේ සිහින වැවෙනවා. ඒ කෙසේ වෙතත් අපි මේ ආසන පරිදිනවාද ආසන දිනනවාද රට තමුන්ගේ කොට්ටාස පරිදිනවාට වඩා රට දිනවන්න මොන හරි කරන නම් එතන පදනමක් දානවා නම් ඒ පදනම ඉදිරියට උදව් වෙනවා නම් රට ඉස්සරහට යන්න ඒ අත්විවරම මත කොයි කාටත් ඉඳ ගන්න පුළුවන්. අපේ දායශනි මන්ත්‍රීතුමා අපේ හිටපු මුදල් ඇමතිතුමාගේ අපේ හිතවතා අපි ඒ කාලේ අපිට හුඟක් උදව් වුණා. ඊට පස්සේ මේ පැත්තට ගියා. නමුත් අපි ආපහු අඬ ගන්නවා එතුමාට මේ පැත්තට එන්න කියලා. මේ පැත්තට එන්න ඕන දක්ෂ මිනිස්සෙක්. ඉතින් වෙලා තින්නේ මේකයි. එතුමා කාලයක් ආවේ එක්සත් ජාතික පක්ෂේ නියෝජ්‍ය නායකකම ගන්න ඒක නායකකම ගන්න. කෙසේ වෙතත් අපි ප්‍රාර්ථනා කරනවා තමුන්වන්සලා දන්නවනේ ඒ කාලේ ජීඑල් පීරිස් ඇමතිතුමා ඉන්න කාලේ ඔබතුමා බොහොම ළඟින් හිටියා වැඩ කෙරුවා. මේ පැත්තට ගිය නිසා ගියා. නමුත් මේ පැත්තට එන්න බැරි කමක් නැහැ. එන්න බැරි කමක් නැහැ. ඉතින් කෙසේ වෙතත් අපිට සීමිත විදේශ ආනයනය කරන මුදල් අපිට ලැබෙන මුදල් ප්‍රමාණය සීමිත වෙලා තියෙනවා. ඩොලර් බිලියන 5 දැන් ඩොලර් බිලියන 6 දක්වා වැඩි වෙලා තියෙනවා. ඉතින් අපි බොහෝ දේවල් නිකන් දෙනවා. බොහෝ දේවල් නිකන් දෙන්න යෝජනා කරනවා. සහනාධාර අවශ්‍යයි කියනවා. දීවර සහනාධාර අවශ්‍යයි කියනවා. දීවරයන්ට ඩීසල් සහනාධාර අවශ්‍යයි කියනවා. පෝර සහනාධාර අවශ්‍යයි කියනවා. ඔය හැම සහනාධාරයක් දෙන්න කෝ අපිට සල්ලි. එමනම් සල්ලි අපි හොයන්න ඕන. ආනයනෙන් හොයන්න ඕන. ඊළඟට හැම දෙයක්ම ආනයනය කිරීමේ කලාව අපි తాවකාලිකව හරි ඒ හැම එකක්ම ආනයනය කිරීමේ ප්‍රතිපත්තිය අපි අඩු කරලා දාන්න. දැන් අපි සාක් දිවසමට අස්සම් කෙරුවා. ගරුණීය මෙතුමා ඔබේ කාලයත් සීමිතයි. සාක් දිවසමට අස්සම් කරපු වෙලාවේදී මොකද්ද උනේ? 1986 උරුගේ පැවැත්වූ සාකච්ඡාවකින් තමයි අවසාන ප්‍රතිඵල නිසා තමයි සාක් කියන දරුවා බිහි වුණේ. සාක් දරුවා බිහි වුණාන් පස්සේ ශ්‍රී ලංකාවට ආනයනය කරන භාණ්ඩ 31ක්ම තීරුබදු සහන සලසලා තියෙනවා ඒගොල්ලන්ට. තීරුබදු සහන ඒගොල්ලන්ට සලසලා තියෙනවා. 100කට වැඩි සමහර විට සලසලා තියෙනවා සමහර අයිටම්ස් වල. ඉතින් ඒ தත්ත්වයට ඉන්දියාවගේ රටක් එක්ක නිෂ්පාදනයේට අපිට නිෂ්පාදන මහා පරිමාණ නිෂ්පාදනත් එක්ක හැප්පෙන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඒ මොනොත් අපි ඒ අයගේ වෙළඳ පොලක් වෙයි. අපි කුමක්ද අනිත් රටවල් වලට අපනයනය කරන්න ඕන කියන එක නිර්වචනය කරගන්න ඕන අපේ විශේෂයෙන්ම අපනයන මණ්ඩලය.
පුරුද්දට කලාවට පුරුද්දට අරින එක නෙමෙයි අපෙන් මොනවද අරින්න පුළුවන්. අපෙන් අරින්න පුළුවන් උපරිම අරිලා උපරිම විදේශ විනිමය සොයාගැනීමේ වැඩපිළිවෙලයි කරන්න ඕනේ. අපි මම සතුටු වෙනවා මන්ත්‍රී ඇමති කෙනෙක් වශයෙන් මේ සුළු කාලය තුල ටොන් 750ක් මත්ස්‍ය අස්වැන්න ලබා ගත්ත විතරක් නෙමෙයි ඇමරිකන් ඩොලර් මිලියන 3ක් මිලියන 30ක් විතර මේ කාලය තුල ලක්ෂ 6000ක් විතර උපයා ගන්න පුළුවන්. නිෂ්පාදනයේ එක්ස්පෝර්ට්ස් වලට දිරිගැන්වීම කළා. රුපියල් 15ක ලෙවි එකක් තිබුණා කැන්සල් කරලා දැම්මා. හැම මාළුවෙක්ම මෙහෙට නිෂ්පාදනය කරද්දී ෆිෂරිස් එක රුපියල් 15ක් දෙන්න ඕන. අනිත් කලාපේ එහෙම එකක් නැහැ. ඒගොල්ලෝ නිකන් දෙනවා. අපි රුපියල් 15ක් ගන්න. කවුද දෙන්නේ? ඉතින් අපි එහෙම කරලා අඩු කරලා වොලියුම් එක වැඩි කරගත්තා. ප්‍රමාණය වැඩි කරගත්තාම ඔන්න විදේශ විනිමය ගලාගෙන එන. ඉතින් විදේශ විනිමය ගලාගෙන එන්නේ නැතුව අපි කොහොමද අනිත් රටේ සංවර්ධනය කරන්නේ අධ්‍යාපනය කරන්නේ ඇඳුම් ටිකද? ඉස්සර මහින්ද විජේසේකර මහත්මයා ඉන්නේ නැද්දී එතුමා විසින්ම හැම මාළු කිලෝ එකක්ම ලංකාවට එන. අපනයනය කරන කිලෝ එකටම රුපියල් 15ක් රුපියල් 20ක් අරගෙන තිබුණා ලංකාවට එද්දි බද්දක්. රුපියල් 20ක්. ඉතින් අනිත් රීජන් එකේ අනිත් රටවල් එහෙම කරන්නේ නැහැ. නිකන් දෙනවා. අපි මෙහෙන් ගන්නවා. ඒ නිසා අපේ අපනයනේ ඩොලර් මිලියන 75කට සීමා වෙලා තිබුණා. සාමාන්‍ය සම්පූර්ණ අපනයනේ මත්ස්‍ය නිෂ්පාදනයේ ඩොලර් මිලියන 100යි තියෙන්නේ. ඉතින් අපි 75කට සීමා කරනවා. ඉතින් මම ඒක විවෘත කෙරුවා. සමහරු බදු දාන ගමන් බදු විවෘත කරන්න ඕන. විවෘත කිරීමේ ප්‍රතිඵලය තියෙනවා නම් බදු දානවට වඩා හොඳයි විවෘත කරලා. එතනදී අපි කල්පනා කරලා අනිත් පැත්ත. මෙතනදී දේශීය නිෂ්පාදනයක රැක ගන්න යම් බහන්න කරනවා. හැබැයි තු වෙළඳපොළ ගැන සූක්ෂමව බලාගෙන ඉන්න ඕන. වෙළඳපොළේ හැසිරීම සුනාමිය වගේ වෙළඳපොළ කියන්නේ. විතක රළුයි විතක ස්මූද වගේ. විතක එහාට මෙහාට යනවා විතක නිශ්චලයි. නමුත් ප්‍රේමය වගේ. ඔබතුමාගේ ප්‍රේමය වගේ. ඉතින් ඒ වෙළඳපොළ ඒක බලාගෙන නැතුව අපේ මේ පුංචි රටේ අපිට වෙළඳාම කරගන්න හම්බෙන්නේ නැහැ. මේක තමයි ඇත්ත තත්ත්වය. දැන් අපි කොච්චර අලවැව්වත් මම දන්නේ මම එක තරහ වේද කියලා. කොච්චර අලවැව්වත් අපේ නිෂ්පාදනය ගන්න හම්බෙන්නේ නැහැ. මොකද අපි අලවවන්නේ කඳු පාමුල. බංගලාදේශ ගියා මම එක සැරයක්. ගිහලා බැලුවා කොහෙද වවන්නේ කුඹුරු වල. පෝරතක හෙදිලා යන්නේ නැහැ. අස්වැන්න වැඩි වෙනවා. ඉතින් අස්වැන්න වැඩි වෙච්චම අස්වැන්න සුරක්ෂිත කිරීමේ ක්‍රියාමාර්ග තාමත් නැහැ. අපි ජීවර අමාත්‍යාංශයෙන් මත්ස්‍ය සම්පතෙන් 40%ක් නාස්ති වෙන නිසා කෝල්ඩ් ස්ටෝරේජ් සීත ගබඩා රාශියක් ඇති කරන්න ද ක්‍රියා කරගෙන යනවා. එතකොට ඒකෙනුත් නිෂ්පාදනය වැඩි වෙනවා. පාරිභෝගිකයට නරක වෙන්නේ නැතුව ඒවා සුරක්ෂිත කරගෙන තියෙනවා නම් සමතුලිත මිලක් යම්කිසි කාල සීමාවක් තුළ ඇති කරගන්න පුළුවන් විදිහේ සමීකරණයක් අපිට හදා ගන්න පුළුවන්. හොඳ සමීකරණයක් හදා ගන්න පුළුවන්. දෙවැනි ක්‍රමවේද වලට ආවොත් අපි මේකට පක්ෂයක් ජාතියක් කුලයක් ආගමෙන් අපේ රට ලොකු ප්‍රශ්න තියෙනවා. අපේ රටේ තියෙන ලොකුම ත්‍රස්තවාදී ප්‍රශ්න තමයි ඩීසල් ඉන්ධන මිල. මේක මොන ආණ්ඩුවකට කොහොමද වළක්වන්නේ? ඉන්ධන මිල ඉහළ ගිය විට විගසම අපේ හැම බඩුවකටම මේක බහන්නේ බලපානවා. උන්වහන්සේක හිටපු අමාත්‍යතුමා කිව්වා ලොයිඩ්ස් ඉන්ෂුරන්ස් වලින් මේක අපි ඉන්ෂුරන්ස් වැඩි කරුවයි කියලා. බොහෝ දෙයක් කරන්නේ. දැන් භයානක රටේ භයානකයි කියපො. අර ඇඟිල්ලෙන් අඬන්න ඉන්න මිනිහට ඇඟිල්ලෙන් යනවා වගේ මේක ත්‍රස්ත කලාපයක් කියලා නම් කරගන්න ඕනේ. නම් කරගත්තු හැටි පිටරටින් එන නැව් වලට ඉන්ෂුරන්ස් වැඩිපුර ක්ලේම් කරනවා. වර්ෂයකට ලක්ෂ 15ක් ගන්නවා නම් මාසෙකට අපි ලංකාවේ වලින් ලක්ෂ 15ක් එක නැවකට ගන්නවා. එහෙම වෙච්චම එන්න බඩු මිල ඉහළ යනවා. ඉතින් මේක එච්චර හොඳ වැඩක් නෙමෙයි. අපි උඩගෙඩි දෙන්න නරකයි. උඩගෙඩි දීපුවම අපිටත් ඒ අනිසංසන විඳින්න වෙනවා. අපි එහෙම එකක් නැහැ. අපිට ප්‍රශ්න නැහැ. යුද්ධ තියෙන ලෝකේ හැමතැනම. ලෝකෙ කොහෙද යුද්ධ නැත්තේ? චෙස්නියාවේ තියෙනවා. හැමතැනම යුද්ධ තියෙනවා. අද සාමාන්‍ය දත් කැක්කමක් වගේ. ලෝකේ හැමතැනම යුද්ධ තියෙනවා. යුද්ධ තියෙන අතර ආ කරගන්න කියලායි බලන්න. අපි සන්තෝෂයෙන් උන අපේ 94 පාලනය තුල යුද්ධයක් තිබෙද්දිත් ඉලක්ක සපුරා ගන්න පුළුවන් වුණා. අපි ප්‍රාග්ධාන ගිණුම විවෘත කරුවේ නැහැ ඒ කාලේ. ඒ කාලේ මට මතකයි තායිවානේ වැටුණා. තායිලන්තේ වැටුණා. රුසියා වැටුණා. රටවල් රාශියක් වැටෙද්දී අපි මොනවද කරුවේ? අපි වැටුනේ නැත්තේ ඒක ආර්ථික නිවැරදි තීන්දුවක් නිසා. ඒ නිවැරදි පිහිටවල හිටියොත් එහෙම පක්ෂ ભેදයෙන් තොරව
අඩුතරමේ වැටෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඊට පස්සේ වැටෙන්නේ නැතුව හිටියොත් ඕක බාර රට බාරගත්තොත් වෙන කට්ටියට ඒ කට්ටියට හොඳට කරගෙන යන්න පුළුවන්. කැඩිච්ච වාහනයක් තිබිච්චම ඕක අරන් දුවන්න බෑනේ. අපි ඇමතිවරු වශයෙන් മന്ത്രിවරු වශයෙන් අපි අපිට දෙන වාහනේ හොඳට පාවිච්චි කරලා අපි යද්දී ඒගොල්ලන්ට දීලා තියෙනවා. ඒ වෙලාවේ මේක අරන් දුවන්න පුළුවන්. දැන් මේක එහෙම නෙමෙයිනේ. අපිට නෑ අපිටත් එපා මුන්ටත් එපා කියලා කඩලා දාන්න නරකයි. ඒ නිසා මම විශේෂයෙන්ම රවි කරුණානායක මන්ත්‍රීතුමාගෙන් ඉල්ලනවා ලොයිඩ්ස් ඉන්ෂුරන්ස් එකට කතා කරලා කියන්න තාම එහෙම එකක් නැහැ කියලා. මේකේ ඉන්ෂුරන්ස් විදේශ රටවලින් නැව් වලින් එන ඉන්ෂුරන්ස් වැඩි කරන්නට හිත සාධක වල ප්‍රමාණය 100ට කීයද කියලා අහන්න. එහෙම වැඩි කරන්න කියලා අහන්න. එහෙම වැඩි කරවන්න යටින් බහානක කුමන්ත්‍රයක් මේ රටේ තියෙනවා. අපි කියන්නේ ඒක නැති කරලා දාන්න කියලා. නොකියා කියන්නේ ඒකනේ. නොකියා කියන්නේ ඒක. දැන් මෙහෙ එන්න එපා, බාෙන්න එපා, වෙන්න එපා. මෙතන මේක වැටේ වට ගන්න උනා. ඉතින් වට ගන්න උමනාවක් වට ගන්න නම් ඊට වඩා වෙන විදිහකින් වට ගන්න. මොනවා හරි කරලා විවේචනය කරලා. ඇමතිවරුන්ගේ දූෂණ කියලා. ඒවා කියලා වට ගත්තර ගමන්නේ. රටක් වටන්න තමුන්ගේ පුද්ගලික අභිමතාර්ථ සාක්ෂාත් කරගන්න පොදු පරමාර්ථ නිෂ්ක්‍රිය කරන්න එපයි කියලා අපි කියන්නේ. ඒක අපේ පරමාර්ථය. ඒක ටික අපි මතක් කරන්න ඕන. අපිට හැරෙද්ද කියන්න පුළුවන් මොනවද කියන්න යන්නේ කියලා. ඊරෑ ලිට්ස් ඉන්ෂුරන්ස් කම්පැනි සමාගමෙන් විදේශ ඊරෑ කියපු සිද්ධිය ගැන ලොකු අවධානයකින් ඉන්නේ කොහොමද? ගරු ඇමතුමා ඔබ රජයේ කාලයෙන් අරගෙන තියෙනවා. කවුරුත් ඉන්නවනේ මගේ නෑ ඉන්නවා. එහෙනම් මගේ කතාව කියන්නේ 4 දෙනෙක් ඉන්නවා. මම කතාව අවසන් කරන ඔබතුමාට බොහොම ස්තුතියි.